වර්තමාන ආණ්ඩුව බලයට පත් වී අවුරුදු 3මාරකට ආසන්න කාලයක් ගත වෙමින් පැවතුණා. ඔවුන් අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය අපේ රට විශාල අර්බුදයක් කරා ගමන් කරවමින් තිබෙනවා. සමස්තයක් ලෙස ගත්තොත් රටේ ආර්ථිකයේ දැවැන්ත කඩාවැටීමට ලක් වී තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ජන ජීවිතයේ පවත්වාගෙන යාමට නොහැකි තරමේ උද්දමනයේ ඉහළ යාමකට භාජනය වී තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාව විශාල ණයගැති භාවයකට හෙලා දමා තිබෙනවා. නව ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙනවා. පෞගේ කාලේ පුරාවටම කඩා වැටෙමින් තිබුණු රුපියල මේ වන විට ඉතාමත් වේගවත් ලෙස මෙතෙක් වාර්තා වූ ඉහළම අවම අගේ වාර්තා කරලා තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් වෙනුවෙන් රුපියල් 162.5කට වඩා වැඩි ගෙවීමක් කිරීමට සිදු වී තිබෙනවා. මේ සියල්ල විසින් පෙන්눔 කර ලබන්නේ වර්තමාන ආණ්ඩුවත් සහ පැවති පාලනයත් මේ රටේ ආර්ථිකය පිළිබඳ ගනු ලබන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අසාර්ථක වී අපේ රටේ ආර්ථිකය ඉතාමත් දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙන බව රනිල් වික්‍රමසිංහ තමගේ පාලනය ඇතුළත ඉතා මැනවින් පෙන්눔 කරලා තිබෙනවා. තව දුරටත් මේ ආර්ථිකය උහුට ගොඩනගිය නොහැකි බවත් මේ ආර්ථිකයේ විනාශකාරී ගමන හැරුණකොට මේ ආර්ථිකය ඉතාමත් සහනදායක ගමනකට අවතීර්ණ කිරීමට ඔහුට නොහැකි බවත් ඉතා මැනවින් ඔප්පු කරලා හමාරයි. ඒ වගේම වංචාව දූෂණයේ නාස්තියේ බර ජනතාවගේ කරපිට පටවලා තිබෙනවා. ඒ වගේම රටේ ජාතික සම්පත් සහ ස්වභාවික සම්පත් විකිණීම හැර අන් කිසිදු ආර්ථික උපාය මාර්ගයක් නොමැති බව මේ ආණ්ඩුව ගත වෙන හැම තත්පරයක් පාසම ඔප්පු කරමින් තිබෙනවා. දැන් අලුතෙන්ම සිදු කරන්න යන්නේ කුමක්ද? ඔබ දන්නවා ටෙලිකොම් ආයතනයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පාලනය යටතේ පෞද්ගලික අංශ වෙත පවරා දෙනු ලැබුවා. එහෙත් රජයේ සතු කොටස් ප්‍රමාණය 49.5ක් පැවතුණා. මැලේසියන් සමාගම් සතුව ආසන්න වශයෙන් කොටස් ප්‍රමාණයක් වෙන 45ක පමණ. අනෙකුත් සමාගම් වෙත තිබෙන්නේ 5ක පමණ කොටස් ප්‍රමාණය. දැන් ආණ්ඩුව සූදානම් වී තිබෙනවා ටෙලිකොම් ආයතනය අමතර කොටස් 10%කට ආසන්න ප්‍රමාණයක් කොටස් වෙළඳ පොළ වෙත මුදා හරින්න. ඒ මුදහැරිය සිදුවන්නේ කුමක්ද? ආණ්ඩුව සතුව 49.5ක් තිබෙන ප්‍රතිශතාත්මක අගය 44ට වඩා අඩු වගයක් දක්වා කඩා වැටීමේ අනතුරකට මුහුණ දෙනවා. එනිසා ආණ්ඩුව සැලසුම් කරමින් තිබෙන්නේ ටෙලිකොම් ආයතනයේ තවත් රජයේ සතුව තිබෙන පංගුව අත්හැරීම සඳහා සැලසුම් සකස් කරලා තිබෙනවා. ඊළඟ ඔබ දන්නවා ලංකා හොස්පිටල් ආයතනය මේ වන විටත් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ විශාල සාකච්ඡාවක් සිදු වෙමින් පවතිනවා ලංකා හොස්පිටල් ආයතනය විකුණා දැමීම සඳහා. ඒ වගේම රාජ්‍ය බැංකු පද්ධතිය පසුගිය අයවැය ලේඛනයේ නිශ්චිත ලෙස ඉදිරිපත් කොට තිබුණා ලංකා බැංකුව සහ මහජන බැංකුව ඔවුන් සතුව තිබෙන රාජ්‍ය සතුව තිබෙන අයිතිය අත්හැරීම වෙනුවෙන් එහි තැන්පත්කරුවන් න්‍යාය කියා හඳුන්වා දෙමින් කොටස් වෙළඳ පොළට ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇතුල් කොට කොටස් නිකුත් කිරීම සඳහා සැලසුමක් මුහුණියත් කරලා තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන් තොටුපළ අලෙවි කිරීම සඳහා දැනට නීතිමය බාධාවක් තිබෙනවා. ඒ සඳහා ගුවන් තොටුපළ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා දැන් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ගිය සතියේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණ අලෙවි කිරීම සඳහා අවශ්‍ය වන කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මුළු ආර්ථික සැලැස්ම බවට පත් වී තිබෙන්නේ රාජ්‍ය දීපල විකුණා එදිනෙදා තමන්ගේ බඩවියත රැක ගන්නා ආර්ථික ප්‍රතිපත්තියකට මේ ආණ්ඩුව අවතීර්ණ වී තිබෙනවා. එහි භයානකම තත්ත්වය තමයි ඔවුන් මේ සේවක අර්ථසාධක අරමුදල හරහා ඉටු කරමින් තිබෙන්නේ. 2016 වසරේ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ගිවිසුමක් අත්සන් කරා. ඒ ගිවිසුමට අනුව ඒ ගිවිසුමේ 14 වෙනි වගන්තියට අනුව 2018 මාර්තු මාසයේ
ආසියානු සංවර්ධන බැංකුවත් ඩේරියස් කියන ඇමරිකානු සමාගමත් විසින් දවල පත්‍රිකාවක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී තිබෙනවා. මේ දවල පත්‍රිකාවේ අරමුණ අන් කවරක්වත් නෙවෙයි සේවක අර්ථසාධක අරමුදල මේ රටේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් ඔවුන් තමන්ගේ වැඩවලින් ඉවත් වූාට පසුව තමන්ගේ රැකියාවලින් ඉවත් වූාට පසුව ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා යම් හැකියාවක් සහ බලපෑමක් කළ හැකි අරමුදල තමයි සේවක අර්ථසාධක අරමුදල. දැන් මේ දවල පත්‍රිකාව යෝජනා කරන්නේ කුමක්ද? මේ දවල පත්‍රිකාවේ මුළු අරමුණම බවට පත් වී තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල ප්‍රාග්ධන වෙළඳපොළ තුල කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කිරීම සකස් කිරීම මෙහි අරමුණයි. එනේ සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සකස් කිරීම වෙනුවෙන් තමයි මේ ආසියානු සංවර්ධන බැංකුවත් ඇමරිකානු ආයතනයක විසින් ආණ්ඩුවට ලබා දී තිබෙන යෝජනාවලිය තිබෙන්නේ. මේ යෝජනාවලිය නිකන් නෙවෙයි ආණ්ඩුව සහ සිංගප්පූරු ආණ්ඩුව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර එළඹුණු ගිවිසුමකට ප්‍රකාරව ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක ණය මුදලක් දෙන්න එකඟ වී තිබෙනවා. ඒ ණය මුදල ලබා ගන්න නම් මෙම ක්‍රියාමාර්ග සේවක අර්ථසාධක අරමුදල විසින් ඉටු කළ යුතු තිබෙනවා. මෙම ඩොලර් මිලියන 300 අරමුදලෙන් ඩොලර් මිලියන 250ක්ම ලබා දෙන්නේ සේවක අර්ථසාධක අරමුදල ප්‍රතිවගත කිරීමේ යෝජනාවලිය වෙනුවෙන්. ඒ සාර්ථක කරගත්තොත් පමණයි මේ ඩොලර් මිලියන 300 ඩොලර් මිලියන 250ක් ලැබෙන්නේ. ඩොලර් මිලියන 250 අපේක්ෂා කරනවා 2019 මුල් කාර්තුවේ ඩොලර් මිලියන 125කුත් තුන්වෙනි කාර්තුවේ ඩොලර් මිලියන 125කුත් වශයෙන් තමයි අපේක්ෂා කරන්නේ. හැබැයි ඒ ණය පංගුව ලබා ගන්න නම් ආසියානු සංවර්ධන බැංකුවත් ඇමරිකානු සමාගමක් විසින් ඉදිරිපත් කොට තිබෙන සේවක අර්ථසාධක අරමුදල සඳහා වූ මෙම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ඉදිරියට ගත යුතු තිබෙනවා. මොකද්ද මේකේ අරමුණ? මේ අරමුණන් කවරක්වත් නෙවෙයි සේවක අර්ථසාධක අරමුදල සතුව තියෙන මුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම සඳහා තමයි මේ ප්‍රයත්න දරන්නේ. මේ වාර්තාව ඉතා පැහැදිලිව සකස් කර තිබෙනවා. 2025 වෙනකොට ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම අපි හිතන්නේ 2025 වෙනකම් මේ ආණ්ඩුව ඉඳීවි කියලා. නමුත් ආසියානු සංවර්ධන බැංකුව කියනවා 2025 වෙනකොට මේ ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම තමයි රජයේ සම්පත් රාජ්‍ය අධිකාරීත්වයේ තිබෙන ආයතන විශාල ප්‍රමාණයක් කොටස් වෙළඳපොළ වෙත නිකුත් කොට පෞද්ගලිකකරණය කරන්න. අන්න එවැනි ආයතන විශාල ප්‍රමාණයක් කොටස් වෙළඳපොළ වෙත එනකොට කොටස් වෙළඳපොළේ එවැනි ප්‍රාග්ධනයක් හැසිරෙන්නේ නැහැ. ඒ නිසා මෙම ආයතන කොටස් වෙළඳපොළ තුල එවැනි අලෙවි කිරීමේ දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. එම දුෂ්කරතාවයෙන් මුදවා ගන්න නම් කරන්න තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල සතුව මුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම සඳහා පෙළඹවීමයි කියන එක තමයි මේකේ හරය. කොච්චර ප්‍රමාණයක්ද? දැන් මා සතුව තිබෙනවා පසුගිය කාලේ බැලුවොත් සාමාන්‍යගත සේවක අර්ථසාධක අරමුදලේ මුදල් තිබෙනවා ට්‍රිලියන 2ක්. ඒ කියන්නේ බිලියන 2000 කෝටි ලක්ෂ 2ක්. කට මේ දකුණු ආසියාවේ තිබෙන දැවැන්තම අරමුදල රුපියල් කෝටි ලක්ෂ 2ක් මෙම අරමුදල සතුව තිබෙනවා. 2016 වසරේ මෙම අරමුදල ආයෝජනයන් හරහා ලබාගෙන තිබෙනවා බිලියන 193ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 20000ක ආදායමක් ලබාගෙන තිබෙනවා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනයන් හරහා. එවැනි විශාල ආදායමක් ආසන්න වශයෙන් ගත්තොත් 10%ක ආදායමක් ලබා ගන්න හැකියාව ලැබිලා තිබෙනන් කවරක්වත් නිසා නෙවෙයි. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් වලින් 95%කට ආසන්න ප්‍රමාණයක්ම තැන්පත් කොට තිබෙන්නේ බැඳුම් කරවල, රාජ්‍ය බැඳුම්, භාණ්ඩාගාර බැඳුම් කරවල, භාණ්ඩාගාර බිල්පත්වල සහ රාජ්‍ය ආයතනවල. 5%කට ආසන්න කුඩා ප්‍රමාණයක් තමයි පෞද්ගලික සමාගම් වෙත ආයෝජනය කොට තිබෙන්නේ කොටස් වෙළඳපොළේ. එනිසා අද සේවක අර්ථසාධක මුදල ශක්තිමත්ව පවතින්නේ ඒකට විශාල ආදායම් උපයා දෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් බැඳුම් රාජ්‍ය භාණ්ඩාගාර බැඳුම් කරවා හා භාණ්ඩාගාර බිල්පත්වල තැන්පත් කිරීම හේතු කොටගෙන. ඒ කියන්නේ මොකද්ද? ඒකට ඉතාමත් ස්ථාවර භාවයක් ලබා දෙනවා. ඔබ කවුරුත් දන්නවා රජයට ණය දීම තමයි ණය ලබා ගැනීම වැඩිම තියෙන ස්ථාවර භාවය. ද භාණ්ඩාගාර බැඳුම් කරවල හා භාණ්ඩාගාර බිල්පත්වල තැන්පත් කිරීම තමයි ඕනෑම මුදලක ස්ථාවරත්වය පිළිබඳව සහතිකය ලැබෙන්නේ. හැබැයි දැන් ආණ්ඩුව මේ වෙනුවට මොකද කරමින් තිබෙන්නේ?
මෙම යෝජනාවලිය කියනවා. ඔවුන් මෑතකදී මේ වාර්තාවට අමතරව වුන් කරන ලද PowerPoint presentation එකක් තිබෙනවා. ඒක ඉතා පැහැදිලිව අවසානයේදී වුන් කියනවා. සේවක අරසාදක අරමුදලේ මුදල් වලින් 30ක 40ක ප්‍රමාණයක් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළ යුතුයි කියලා. දැන් තිබෙන 5%ටත් වඩා අඩු සොච්චම් ප්‍රමාණයක්. 5%ටත් වඩා අඩු සොච්චම් ප්‍රමාණයක් තිබෙන සේවක අරසාදක අරමුදලේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය 40කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය කරන්න කියනවා. ඉතුරු 60 සේවක අරසාදක අරමුදලේ සමාජිකයන්ට කොටස් වෙළඳ පොළ තුල ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා දිය යුතුයි කියලා තමයි මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ කුමක්ද? මේ රුපියල් බිලියන 2000කට ආසන්න මුදල් ප්‍රමාණයම මුළුමනින්ම කොටස් වෙළඳ පොළට එකතු කිරීම සඳහා තමයි මේ සැලැස්ම දියත් කරලා තිබෙන්නේ. හැබැයි අපි දන්නවා කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම හරහා පෞගේ කාලේ සිදුවේ කුමක්ද කියලා. ආණ්ඩුවේ වාර්තාවලම සඳහන් වී තිබෙනවා 2008-2012 වසර තුල 2008 සහ 2012 කියන වසර 4 තුල සේවක අරසාදක අරමුදල් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම හරහා සේවක අරසාදක අරමුදලට සිදු වූ පාඩුව රුපියල් කෝටි 2800යි. බිලියන 28ක පාඩුවක් සිදු වී තිබෙනවා කොටස් වෙළඳ පොලේ මෙම් මුදල් ආයෝජනය කිරීම හරහා. එයි හැම වෙලාවෙම මේ සේවක අරසාදක අරමුදල තමයි පැවති පාලනය උපයෝග කරගත්තේ. තමගේ ඉතාමත් දූෂිත ගජමිතුරන්ට කොටස් වෙළඳ පොලේ දාදු කෙලින්න මෙම අරමුදල උපයෝග කරගත්තා. අපි ගාව ඕනෑවටත් වඩා සාක්ෂි තිබෙනවා. කොටස් වෙළඳ පොලට EPF අරමුදල මැදිහත් කරලා කඩා වැටෙන ආයතන වලට මුදල් යෙදුවේ කොහොමද කියන එක. තමගේ හිතමිතු ගජමිතුරන්ගේ කොටස් මිලදී ගැනීම සඳහා සේවක අරසාදක අරමුදල උපයෝග කරගත්තේ කොහොමද කියලා. ඒ නිසා තමයි සේවක අරසාදක අරමුදලේ මුදල් 5%කට ආසන්න ප්‍රමාණයක් කොටස් වෙළඳ පොලේ තැන්පත් කරලා තිබියදිත් 2008-2012 කාල පරිච්ඡේදය ඇතුළත රුපියල් කෝටි 2800ක පාඩුවක් සිදු වී තිබෙනවා සේවක අරසාදක අරමුදල කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම හරහා. එනිසා මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම කවරක්වත් නෙවෙයි. තමගේ ගජමිතුරන්ගේ සමාගම් වලට තමගේ ගජමිතුරන්ට කොටස් වෙළඳ පොල ඇතුලේ දාදු කෙලීම සඳහා තමයි පැවති පාලන කටයුතු කරලා දීලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි. බැඳුම් කර වාර්තාව මොකක්ද එළිදරව් වී තිබෙන්නේ? බැඳුම් කර වාර්තාව ජනාධිපති කමිෂන් සභාව වාර්තාව ඒ කාල පරිච්ඡේදය ඇතුළත පර්පචුවල් සමාගම කෝටි 1100ක අයිතුලාභයක් ලැබුවයි කියලා වාර්තා කරලා තිබෙනවා. කෝටි 1100ක අයිතුලාභයක්. මේ කෝටි 1100 අයිතුලාභයෙන් කෝටි 850කම පාඩුව සිදු වී තිබෙන්නේ සේවක අරසාදක අරමුදලට. දැන් සේවක අරසාදක අරමුදලේ පාඩුව තමයි පර්පචුවල් සමාගමේ ලාභයක් හැටියට වර්ධනය වුණේ. ඒ නිසා දිගින් දිගටම මේ සේවක අරසාදක අරමුදල ආණ්ඩු උපයෝග කරගෙන තිබෙන්නේ තමන්ගේ දූෂිත ගනුදෙනු වලට තමන්ගේ ගජමිතුරන්ගේ ආර්ථිකය පෝෂණය කිරීමෙන් තමයි මේ සේවක අරසාදක අරමුදල උපයෝග කරගෙන තිබෙන්නේ. අද සේවක අරසාදක අරමුදලේ 5%ක ආයෝජනය 40 ඉක්මවා යන ආයෝජන දක්වා වර්ධනය වුණොත් ඔබට හිතා ගන්න පුළුවන් ඔබ සතුව තිබෙන සේවක අරසාදක අරමුදලට කවර විනාශයක් මේ පාලනය විසින් අත්පත් කර දී හැකිද කියලා. ඒ නිසා ආණ්ඩුව දැන් අත තබන්න හදන්නේ මේ රටේ වැඩ කරන ජනතාවට අයිති අරමුදලට. අද සේවක අරසාදක අරමුදලේ ක්‍රියාකාරී ගිණුම් තිබෙනවා ලක්ෂ 26ක් ආසන්න වශයෙන්. ඒ කියන්නේ සේවකයන් ලක්ෂ 26ක් මෙතන ඉන්න මම හිතනවා සියලු දෙනාම වගේ ඇතුළත් ඇති සේවක අරසාදක අරමුදලේ දායක සමාජිකයෙක් ලෙස ඔබ ඇතුළත් වුණ නැත්නම් ඔබ කම්කරු දෙපාර්තමේන්තුවකට පැමිණිලි කරන්න පුළුවන්. මම හිතනවා ඔබ හැම දෙනාම සේවක අරසාදක අරමුදලේ දායකත්වයේ සපයන සමාජිකයෙක්. ඉතින් ලක්ෂ 26ක් ඉන්නවා. මේ ලක්ෂ 26 භාරකාරත්වය විතරයි ආණ්ඩුවට තිබෙන්නේ. මේ මුදල් වල අයිතිය තිබෙන්නේ වැඩ කරන ජනතාවට. වැඩ කරන ජනතාවගේ මුදල්. හැබැයි වැඩ කරන ජනතාවගේ මුදල් වැඩ කරන ජනතාව සියලු දෙනාට බලා ගන්න බැරි නිසා භාරකාරත්වය ලබා දී තිබෙනවා මහ බැංකුවට බලා ගන්න. හැබැයි භාරකාරයට අයිතියක් නැහැ. Tamanට සිතු පරිදි මේ සේවක අරසාදක අරමුදල විනාශ කරන්න. හැබැයි අපි දන්නවා පහුගිය කාලේ පුරාවට මේ සේවක අරසාදක අරමුදලේ මුදල් තමයි මේ ඩීලර්ස්ලට අපි දන්නවා මේ ආණ්ඩුත් එක්ක හැම ආණ්ඩුවත් එක්කම ගනුදෙනුක ඩීල් කණ්ඩායමක් ඉන්නවා. උන් කොටස් වෙළඳ පොලේ ඩීල් දානවා. ඔවුන් බැඳුම් කර වෙළඳ පොලේ ඩීල් දානවා. මේ ඩීල් සියල්ලටම මුදල් සැපෙව්වේ සේවක අරසාදක අරමුදලේ. ඒ නිසා තමයි පර්පචුවල් සමාගම බැඳුම් කර වාර්තාවේ කාලවකවන්ට අදාළ වෙන පරිදි කෝටි 1100ක ලාභයක් ලබනකොට ඒ කෝටි 1100න් කෝටි 850 සපයලා දීලා තිබෙන්නේ සේවක අරසාදක අරමුදලේ. සේවක අරසාදක අරමුදල කෝටි 850ක පාඩුවක් සිද්ධ වෙනකොට පර්පචුවල් සමාගම කෝටි 850ක ලාභයක් සිද්ධ වෙනවා.
ඒ වගේම තමයි 2008 2012 කාල පරිච්ඡේදය ඇතුළත කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම හරහා සේවක සාධක අරමුදලට සිදු පාඩුව කෝටි 2800ක. ඒ කියන්නේ ඔබට සිදු වූ පාඩුව, ඔබගේ ප්‍රතිලාභ, ඔබගේ මුදල් හිතු පරිදි මේ පාලකයන් දූකිලියට ලක් කොට තිබෙනවා. දැන් ඒ සඳහා අවශ්‍ය දොරටු විවෘත කර ගැනීම සඳහා තමයි මෙම ආසියානු සංවර්ධන බැංකුව හා ඇමරිකානු සමාගමක් එක්ක ඉදිරිපත් කළ තිබෙන ධවල පත්‍රිකාවේ අරමුණු බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ කිසිසේත්ම ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ ලබා නොදී යුතුයි. විශේෂයෙන්ම ඔබ දන්නවා සේවක අරසාදක අරමුදලේ 1958 පනතේ ඉතා පැහැදිලිව වගන්තික සටහන් කොට තිබෙනවා. කවර ආයෝජනයක අවම වශයෙන් 2.5%ක්වත් ප්‍රතිලාභයක් සේවක අරසාදක අරමුදල ලැබිය යුතුයි කියලා. අඩුම 2.5%ක ප්‍රතිලාභයක්. හැබැයි මොකද්ද මේ යෝජනාවල තියෙන්නේ? ඒ අවමය ඉවත් කරන්න කියනවා. ඒක 2.5ක් අඩුම වශයෙන් 2.5ක්වත් ප්‍රතිලාභයක් සේවක අරසාදක අරමුදලේ ආයෝජනයට ලබා දිය යුතුයි කියන එක තමයි පනතේ තිබෙන්නේ. හැබැයි දැන් මේගොල්ලෝ යෝජනා කරනවා මේකෙන් අවම සීමාව අයින් කරන්න. ඒක ඍණ විය හැකි. ඒක පාඩු විය හැකි කියන තරකේ පව වුන් ගෙනෙමින් තිබෙනවා. ඒ වගේම මේ පනත සංශෝධනය කිරීම සඳහා යෝජනා රැසක්. ඒ කියන්නේ මෙම ආයෝජනයන් කොටස් වෙළඳ සේවක අරසාදක අරමුදල කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම සඳහා දැන් තිබෙන නීතිවල යම් බාධාවන් තිබෙනවා. ඒ නිසා මේකේ තිබෙනවා ඒ නීති සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය වෙන සංශෝධන ගෙනෙන්නත් කියන යෝජනාව මේකේ තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව අවසාන දෙකොතෙන්ට එමින් තිබෙනවා. රාජ්‍ය ආයතන විකුණා දැමුව, ස්වභාවික සම්පත් විකුණා දැමුව, ඉතුරු තිබෙන රාජ්‍ය ආයතන ස්වභාවික සම්පත් විකුණා දැමීම සඳහා කැසකවමින් තිබෙනවා. අවසානයේදී ඔවුන් දැන් ගමන් කරමින් තිබෙන මේ රටේ වැඩ කරන ජනතාවට අයිති වෙන ප්‍රධානම අරමුදලට විනාශ කිරීම සඳහා අවශ්‍ය ප්‍රයත්නකට අවතීර්ණ වෙයි. ඒ නිසා අපේ වෘත්ති ව්‍යාපාරය, දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිත් මේ රටේ වැඩ කරන ජනතාවට අයිති මේ සේවක අරසාදක අරමුදල කොල්ල කෑම සඳහා දරන මේ ප්‍රයත්නය වැළැක්වීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක් ගන්න බව අපි ඔබට සහතික කරනවා. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් ඔබගේ අරමුදල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්වත් ඔබ පෙරට ආයිතු තිබෙන මේ රටේ වැඩ කරන ජනතාව ඒ වෙනුවෙන් අපි වැඩ කරන ජනතාවට ආරාධනා කරනවා සේවක අරසාදක අරමුදල යනු මේ රටේ වැඩ කරන ජනතාවගේ අරමුදලක්. ඒ කිසිසේත්ම ආණ්ඩුවේ අරමුදලක් නොවේ. ආණ්ඩුවට තියෙන්නේ කළමනාකරණය කිරීමේ වගකීම විතරයි. ඒ නිසා ඒ සිතු පරිදි ප්‍රතිපත්ති අරගෙන වෙනස් කරමින් විනාශ කිරීම සඳහා කිසිදු පාලනයකට ඉඩකඩ ලබා නොදිය යුතුයි කියන යෝජනාව තමයි අපේ යෝජනාව. ඒ සඳහා මේ රටේ වැඩ කරන ජනතාවට ඉදිරියට එන්න කියලා අපි ආරාධනා කරනවා. දැන් පස්වෙනිදා පැවැත්වෙන රාජ්‍ය විරෝධතාවයට ඔබතුමාලා සහභාගී වෙනවද? ඒක දේශපාලන පක්ෂයක විරෝධතාවයක්. ඕනෑම දේශපාලන පක්ෂයකට තමන්ගේ මතය, තමන්ගේ ආණ්ඩුවට එරෙහිව තිබෙන විවේචනයන්, චෝදනාවන් එල්ල කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම හැකියාව තිබෙනවා. එය අපේ පක්ෂයේ සම්බන්ධ වී හෝ දායකත්ව සපයන ව්‍යාපාරයක් නොවේ. මොකද අපේ අරමුණ තිබෙන්නේ තවත් එක් වර්ගයේ පාලනයක් ගොඩනගා ගැනීම හෝ මේ හොරු වෙනුවට තව හොරු කැදවීම හෝ මේ දුෂ්ටයන් වෙනුවට තව දුෂ්ටයන් කැදවීම හෝ මේ ආර්ථික ප්‍රතිපත්තියම ක්‍රියාවට නගන තව කණ්ඩායමක් කැදවීම නෙවෙයි අපේ අරමුණ බවට පත් වෙති මේ කඳවුරු දෙකට එරෙහිවම විකල්ප දේශපාලන ධාරාවක් ගොඩනැගෙයි. ඒ නිසා කිසිසේත්ම මම හිතන්නේ ඒකට අපි දායකත්වයක් හෝ සහභාගීත්වයක් ලැබෙවි කියලා. හදන්න ඒගොල්ලන්ට පෙරමුණ ගන්නවා කියලා කියන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ පාලන දෙකටම රට හදන්න බැරි වුණු බව. මේ පාලන දෙකටම රට හදන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා තමයි මහා නායකන්දක් ගොඩනැගුණු රටක් බවට පත් වී තිබෙන්නේ. නිෂ්පාදනයේ මුළුමනින්ම කඩාවැටෙති රාජ්‍ය බවට පත් වී තිබෙන්නේ. තරුණ විශාල ප්‍රමාණයට රැකියාවක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ. ගොවි ජනතාවගේ දීවර ජනතාවගේ ජීවන තත්ත්වය පහත් වී තිබෙන්නේ. ඒ නිසා මේ පාලනයන් දෙකටම අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න බැරි වී තිබෙනවා. ඒ නිසා පවතින එක්සත් ජාතික පක්ෂ පාලනය හෝ පැවති රාජපක්ෂ පාලනය හෝ යලි රාජපක්ෂ පාලනයට හෝ මේ රට ගොඩනැගිය හැකි කියන කිසිදු විශ්වාසයක් මේ රටේ පුරවැසියන් නොතබා ගත යුතු කියන එක තමයි අපේ අදහස. ඇත්තටම අපි එම විවාහ උත්සවය සිදු වූයේ බ්‍රහස්පතින්දා මම හිතන පරිදි සිකුරාදා දිනේදීම අපි වසන්ත සමරසිංහ සහෝදරයා විසින් අගමැති ලේකම් කාර්යාලයට තොරතුරු දැනගැනීමේ පනත යටතේ සියලු විස්තර ඉල්ලා සිටිනවා. පළමු පියවර. ඒ කියන්නේ අරලියගහ මන්දිරයේ උත්සව ශාලාවක් තිබේද? එම උත්සව ශාලාව තිබේ නම් මීට පෙර එම උත්සව ශාලාව කවර හෝ විවාහ උත්සවයක් වෙනුවෙන් ලබා දී තිබේද? ලබා දෙනවා නම් එම ලබා දෙන මිල මට්ටම් කවරේද? ඒ සඳහා ත්‍රිවිධ හමුදාව
විශේෂයෙන්ම ගුවන් හමුදාවේ යම් කණ්ඩායම් ආරක්ෂාව සහ ඇතුල් කිරීමේ ගේට්ටු අතර රඳවා ගැනීම සඳහා ඒ කියන්නේ ඕනෑම විවාහ උත්සවයකට රාජ්‍ය ආරක්ෂාව ලබා දීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් තිබෙනවා. ඒ වගේම එහි ලබා දෙන පැයක කාලය, පැය ඉක්මවා ගියොත් කාලය ආදී සියල්ල අපි සවිස්තරාත්මක වාර්තාවක් අපි අපේක්ෂා කරනවා. හැබැයි බැලුබැල්මට නම් අපිට දැනෙන්නේ මේ අය මහජනයාගේ දීපල මත යැපෙන අය. අඩුම තරම අපේ රටේ ඉන්න සාමාන්‍ය ගමේ පුරවැසියෙක් හෝ තමන්ගේ දරුවාගේ විවාහය කරගන්න උත්සාහ කරනවා. තමන් උපයා ගන්නා ලද මුදලකින් හෝ තමන් ණයට ගන්නා ලද මුදලකින්. හැබැයි මේ අයගේ සංස්කෘතිය තමයි මගුල් කන්නේත් ආණ්ඩුවේ සල්ලි වලින් බව තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. ඔබතුමා මේ අද කරපු එලිකරව වගේ පෙරදරව් ක්‍රීම් පසුගිය කාලේ සිදුණා. නමුත් ආණ්ඩුව තමන්ගේ වැඩේ තමන්ට ඕන විදිහට කරගත්තා නේ පහුගිය කාලේ. එකක් තමයි අමන්තට වරාය පවරා දීම වගේ කාරණා. ඔබ කියන එක ඇත්ත. ඒ කියන්නේ සටන් ක්‍රියාමාර්ග ක්‍රම කීපයකට අවසන් වෙනවා. එකක් තමයි සටන් ක්‍රියාමාර්ග අවසන් වෙනවා ජයග්‍රහණයෙන්. ඒක මම හිතන්නේ සටන් කරන පාර්ශ්වයේ ජයග්‍රහණයක්. සාජනතාවගේ ජයග්‍රහණය. තවත් සටන් ක්‍රියාමාර්ග අවසන් වෙනවා ඒ විනාශයේ පසුපසට ඇදලා දාලා. උදාහරණයකට ගත්තොත් ත්‍රිකුණමලේ තෙල් ටැංකි සංකීර්ණය පවරන්න යන මොහොතේදී ඒක පසුපසට ඇදලා දාලා තිබෙනවා. සමහර සටන් ක්‍රියාමාර්ග අවසන් වෙනවා සටනේ අනෙක් පාර්ශ්වයේ ජයග්‍රහණය. ඕනෑම සටනක මේ ආකාර තුنين තමයි සටන අවසන් වෙන්නේ. ඉතින් සටන්යෙන් නිල් පාර්ශ්වයන් ජයග්‍රහණ කරපු සටන් තිබෙනවා. පරාජයටපත් වූ සටන් තිබෙනවා. සටන් නිසා විනාශය පස්සට ඇදලා දාපු සටන් තිබෙනවා. ඉතින් මේ තුන තමයි ඕනෑම සටනක යථාර්ථය. ඉතින් අපි විශ්වාස කරන්නේ මොකද්ද? එළඹෙන එක එක කරුණට විරෝධය සහ සටන් කිරීමෙන් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ මුළු ආර්ථික ප්‍රතිපත්තියත් මේ අනුගමනය කිරීමේ දේශපාලන ප්‍රතිපත්තියත් පරාජයටපත් කිරීමේ අරමුණින් වූ දිශාවකට අපේ රටේ දේශපාලනය හා මහජනයා පෙළ ගැස්වීම තමයි අපේ අරමුණ. නමුත් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ක්‍රියාකාරකම් ප්‍රමාණවත් කියලා ඔබතුමා විශ්වාස කරනවාද? ඔව් අපි විශ්වාස කරනවා. ඒ මොකද මේ ආණ්ඩුව මෑත කාලේ ගොඩනැගී තිබෙන ඉතාමත් දුර්වලතම ආණ්ඩුව. ඔබ හොයලා බැලුවොත් මේ ආණ්ඩුව ගත්තු තීරණ කීයක් ආපසු හරවන්න සිදු වී තිබෙනවද? දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කර මොහොතේදී ඒට එරෙහිව විශාල සංශෝධන ප්‍රමාණයක් අපේ පක්ෂ විසින් ඉදිරිපත් කරා. නමුත් ඒ සංශෝධනය පස්සෙක දැම්මා. හැබැයි ආයේ මේ මංගල සමරුවේට සිද්ධ වෙලා තිබෙනවා. තමන් විසින්ම පණවන ලද බදු මාස 4-5ක් ඉක්ම යන පෙර තමන්ටම අවසන් ඉවත් කරන්න ඒ විරෝධී ප්‍රතිඵල. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කොට සම්මත කරගන්න බැරි වුණු පනත් විශාල ප්‍රමාණයක් අද පාර්ලිමේන්තුවේ ඉවර වෙලා තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාවගේ පෞරසාන ආධාරය කප්පාදු කරා යලි පෞරසාන ආධාරය දෙන්න ඔවුන්ට සිදු වී තිබෙනවා. ඒ නිසා විපක්ෂයත් මේ රටේ පොදු ජනතාවත් විසින් මේ ආණ්ඩුවට එරෙහිව කරන ලද අරගලී ප්‍රතිඵලයක් යමක් තිබෙනවා. ඔබ ඇහුවොත් එය ප්‍රමාණවත්ද කියලා අපි විශ්වාස කරන ප්‍රමාණවත් නෑ. තව ඒක වර්ධනය කළ යුතු තිබෙනවා. එම තමයි දේශපාලනේ. දේශපාලනේ අර එක දවසකින් සියලු ක්‍රියාමාර්ග අවසන් වෙන්නේ නෑ. ක්‍රියාමාර්ග වර්ධනය වෙනවා, පෝෂණය වෙනවා, පෝෂණය වර්ධනය වෙමින් ක්‍රියාමාර්ග පුළුල් වෙමින් තමයි ඉස්සරහට යමින් තිබෙන්නේ. නිසා අපි හිතනවා තවත් ශක්තිමත්ව මේ ආණ්ඩුවට එරෙහිව මේ ආණ්ඩු විනාශකාරී ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි. සේවකාරී සමාජ කරුණු රැකගැනීම සඳහා තුමාලගේ පාර්ලිමේන්තුව තුළ මොනවද ක්‍රියාමාර්ග? විශේෂයෙන්ම මේ පනත සේවකාර සාධක කර්මතු පනත සංශෝධනයට වාජනය කළ යුතු තිබෙනවා. කිසිසේත් මේ පනත මේ පාර්ලිමේන්තුවේ සංශෝධනයට වාජනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ ඒක. දෙක අපේ වෘත්ති සමිතිය පෞද්ගලික අංශය තාම ශක්තිමත් වෘත්ති සමිති ව්‍යාපාරයක් අපි සතුව තිබෙනවා. ඒස අපේ වෘත්ති සමිති ව්‍යාපාරය දැන්ටමත් එහි නායකින් සමග සාකච්ඡා කොට මේ අරමුදල විනාශ කිරීම සඳහා මේ දරන ප්‍රයත්න පරාජයටපත් කිරීම සඳහා අපි දැනටමත් සාකච්ඡා ගණනාවක් පවත්වලා තිබෙනවා. ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ. ඒ වගේම 2008 2012 වකවානුවේදී සේවක අරසාධක අරමුදලට හිතාමතා කරන ලද පාඩුව මට කියන්න පුළුවන්. සමහර සමාගම් උදේ 11ට කොටසක මිල හවස 2 වෙනකොට කොටස මිල දෙගුණයකින් වර්ධනය කරනවා. දෙගුණයක් ගියපු කොටස් මිලදී ගත්ත සේවක අරසාධක අරමුදල. අද වෙනකොට ඒක ගත්තා වගේ 4 ගුණයකින් කඩා වැටලා තිබෙනවා. ඒ නිසා ඉතාමත් දැනුවත්. මා දැන්ට නම් කියන්නේ සමාගම් වල මගාව තියෙන සියලු සමාගම් වල විස්තර. ඒ නිසා ඉතාමත් දැනුවත්ව තමන්ගේ හිතයිසි සමාගම් වල කොටස් වල මිල කෘතියම ඉහළ නම් වල ඉහළ නම් වපු කොටස් EPF සේවක අරසාධක අරමුදල යොදවලා මිලදී ගත්තා. මිලදී අරගෙන දින කීපයක් යනකොටම කොටසේ මිල තිබ්බටත් වඩා 4 ගුණයකින් විතර කඩා වැටුණා. ඒ නිසා තමයි කෝටි 2800ක පාඩුවක් සිදු වී තිබෙන 2008 2012 වකවානුව තුළ. දැන්ටමත් අපි මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා තිබෙනවා. දැන් මාස 2කට 3කට කලින්
අපේ වසන්ත සමරසිංහසෝරගේ සාක්ෂි අවස්ථා ගණනාවකදීම ලබා දීලා තිබෙනවා. නිසා අපි බලපෑම් කරන මේ සේවක අරසාද කරමුදල් විනාශ කිරීම සඳහා කටයුතු කරපුවාට දඬුවම් ලබා දෙන්න කියලා. නිසා මේක ආරක්ෂා කරනවා වගේම විනාශයට අහුල්ලු පැවති පාලනය සහ පවතින පාලනය පර්පචුවල් සමාගමේ ලාභය කොටස් වෙළඳ පොලේ අයිතු ලාභත් පිළිබඳ පරීක්ෂණත් සහ පැමිණිලිත් අපි ඉදිරිපත් කොට තිබෙනවා. ඒ නිසා නීතිමය පැත්තෙනුත් අපි ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. ඒ සඳහා මහ ජනතාව යම්සි පිළිපැදීමක් කරන්න. ඔව් අනිවාර්යයෙන්ම. ඒ ආරම්භය තමයි මේ අපේ තියෙන්නේ. දැන් අපිට මාර්තු මාසයේ මේ සිංගප්පූරුව සහ ඇමරිකානු සමාගම් විසින් ඉදිරිපත් කළාද යෝජනාවලිය මාර්තු මාසයේ ඉදිරිපත් කළා තිබෙන්නේ. දැන් අපි මේක අධ්‍යයනය කරලා තිබෙනවා, සාකච්ඡා කරලා තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සේවක අරසාද කරමුදල විනාශ කිරීම සඳහා ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය පරාජයටපත් කරන බව සාතික කරනවා ඔබ. නමුත් අර බැලුම් කර ප්‍රචාරයෙන් පාඩුනා කියන ඒකට කියන සටන දැන් ඉවර වෙලා ගෞතමී. නෑ විශේෂයෙන්ම බැඳුම් කර සටනේ කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි දැනට පරීක්ෂණයට බැඳුම් කරේ පාර්ශ්ව දෙකක් තිබෙනවා. එකක් තමයි පෞද්ගලික සමාගම පර්පචුවල් සමාගමේ පාර්ශවය. ඒතර පර්පචුවල් සමාගම පෞද්ගලික සමාගමක් ලෙස තමන් අයිතු ලෙස ලාභ ලබා ගැනීම සඳහා උත්සාහ කරලා තිබෙනවා. අයිතු ලෙස ලාභ ලබාගෙන තිබෙනවා. ඒතර ඒක සඳහා තමයි අර්ජුන ඇලෝසියස් සහ එහි තවත් නිලධාරි මහත්මයෙක් දැනට රිමාන්ඩ් බාරේ ඉන්නේ. ඒතර එය බැඳුම් කර ගනුදෙනුවේ පෞද්ගලික සමාගමේ දායකත්වය. හැබැයි අපිට ඊට වඩා වැඩි වැදගත්කම තිබෙන්නේ පර්පචුවල් සමාගමට අයිතු ලාභ ලබා දීම සඳහා රාජ්‍ය පැත්තේ දායකත්වය තමයි විමසන්න ඕනේ. මේ පෞද්ගලිකංශේ ලාභ දැනට දුරකථන ඇමතුම් ඇමතිවරුන්ට සල්ලි බෙදපුවා චෙක්පත් අංක මේ විශාල ප්‍රමාණයක් ඉලදරව් වෙමින් තිබෙන්නේ මොන පාර්ශවයේද? මෙම ගනුදෙනුවේ පෞද්ගලික සමාගම් පාර්ශවය. ඒ දෙන්නෙක් විතර හිරේ. හැබැයි මේ ගනුදෙනුවේ ප්‍රමුඛතම සහ රජයට වගකීතු පාර්ශවය මොකද්ද? මහ බැංකුව සහ එහි දේශපාලන අධිකාරීත්වය පිළිබඳ පාර්ශවය. රනිල් වික්‍රමසිංහ ඔහු යටතේ මේ මහ බැංකුව පැවතුනේ. මහ බැංකුව අධිපතිවරයා අර්ජුන මහේන්ද්‍රන්. ඒතර මේගොල්ලෝ මේ ගනුදෙනු සඳහා දක්වන ලද දායකත්ව පිළිබඳ පරීක්ෂණයට යන්න දෙන්න බෑ. ඒ නිසා එළඹෙන පාර්ලිමේන්තුවේදී මා ප්‍රශ්නයක් විමසා තිබෙනවා අග්‍රාමාත්‍යවරයාගෙන් බදාදා දිනේදී විශේෂයෙන් පිළිටවන ලද අධිකරණ වෙත මෙම නඩුව බාර දීම සඳහා තිබෙන බාධාවන් කවරේද කියලා. මේ ආණ්ඩුව යම් වංචාවක් දූෂිතයකට දඬුවමක් දෙනවා නම් ඒ දඬුවමක් ලබා දීම සඳහා අවම සදාචාරය හෝ ඇති වෙන්නේ මේ වංචාවට එරෙහිව දඬුවම් ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමෙන් විතරයි. ඒ නිසා බදාදා දිනේ අග්‍රාමාත්‍යවරගෙන් ඍජු ලෙස මා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම බැඳුම් කර ගනුදෙනුව මේ පාර්ශවය දැන් පරීක්ෂණ සිදුවීමෙන් තිබෙන්නේ පෞද්ගලික අංශේ පාර්ශවය පර්පචුවල් සමාගම් පාර්ශවය. හැබැයි අපිට වැදගත් මොකද්ද? රාජ්‍ය පාර්ශවය. මහ බැංකුව යටතේ තිබුණු අග්‍රාමාත්‍යවරගේ වගකීම, මහ බැංකුව පාලනය කරලා අර්ජුන මහේන්ද්‍රන්ගේ වගකීම සහ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ වගකීම මේ වගකීම තමයි ජනතාවට බැඳී සිටින්නේ. පෞද්ගලික සමාගම් ආණ්ඩුවට බැඳිලා නේ. ඒගොල්ලෝ හොරකම් කරනවා, නාස්ති කරනවා, ඔක්කොම කරනවා ඇති. හැබැයි ජනතාවට වග කියන්න ඕන රාජ්‍ය පාර්ශවය. හැබැයි දැන් මාධ්‍ය වාර්තා කරමින් තිබෙන්නේ රටේ සාකච්ඡාවට බඳු වෙමින් තිබෙන්නේ මෙම ගනුදෙනුවේ පෞද්ගලික අංශයේ පර්පචුවල් සමාගමේ පාර්ශවය ඇත්තටම රටට වග කියන්න ඕන, රට ප්‍රශ්න කරන්න ඕන මෙම ගනුදෙනුවේ ආණ්ඩු පාර්ශවයේ වගකීම. ඒ නිසා මම හිතන්නේ කිසිසේත්ම යට යන්න ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩු පාර්ශවයේ වගකීම දරන අයට දඬුවම් ලබා දීම සඳහා ගත යුතු සියලුම ප්‍රවේශයන් අපි ගන්න ලෑස්ති. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමගේ සිට මුදල් මණ්ඩලයේ සමාජිකයා දක්වා මේට වගකීතු සෑම දෙනාම ඒ සඳහා අවශ්‍ය වෙන දඬුවමට භාජනය වී යුතු කියලා විශ්වාස කරනවා. ඔබතුමාගේ මේ දීර්ඝ විස්තරය අනුව පැහැදිලි වෙන්නේ මේ ආණ්ඩුව මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළෙන් මේ මුළු රාජ්‍යම බිඳ වැටෙන බවද කියන්නේ ආර්ථිකයෙන් බිඳ වැටෙන බවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ හිතනවා ආණ්ඩුව කියලා කියන්නේ යටිතල පහසුකම් සම්පාදනයත් නීති සම්පාදනයත් පමණයි කියලා. කියන පාරවල් බෝක්කු පාලම් හදන යටිතල පහසුකම් ටික හදනවා. නීති ටික හදනවා. අනේ සියල්ල මෙහෙවෙන්න ඕන පෞද්ගලිකව. ඒක තමයි ඒගොල්ලෝගේ ආර්ථික තර්කණය. අපි වෙන්නේ කුඩා රටක ඒක ආර්ථික තර්කණේ වැරදි. මොකද අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක අත්‍යවශ්‍ය වෙන සාධක වලින් මෙහෙවීමේ ආර්ථික ශාස්ත්‍රය මම කියන්නේ සියල්ල නෙවෙයි. නමුත් ජන ජීවිතයත් එක්ක ආර්ථික සංවේදී තැන් එක ගැට ගැහි තිබෙන දේවල් රාජ්‍ය අධිකාරී බලයක් තබා ගත යුතු තිබෙනවා. ඒ කියන්නේ අපිට තියෙන කුඩා ආර්ථිකයක්. මේ කුඩා ආර්ථිකයක් සහිත රටක කවර හෝ සමාගම් දෙකක් තුනකට පුළුවන්කම තිබෙනවා අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම අත්පත් කරගන්න. එහෙනම් අපේ රටේ ආර්ථිකයේ මරමස්ථානවල විශාල පංගුවක් පාලනයක් රාජ්‍ය සතු තබා ගත යුතු තිබෙනවා. උදාහරණයකට ගත්තොත් අද අපේ වී වෙළඳපොළ ගත්තොත් සාමාන්‍යයෙන් ගත්තොත් වසරකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක් වගේ මිලියන 3.5ක් වගේ එනවා. මේ ලක්ෂ 35න් ආණ්ඩු දායකත්වය අඩු නිසා
අද වී වෙළඳ පොළත් හාල් වෙළඳ පොළ ඒකාධිකාරීත්වයක් හැදිලා තියෙන පෞද්ගලික සමාගම් කීපයක් අතේ. ඒක හදාගන්න පුළුවන් වෙලා තිබෙන්නේ අපේ විශාල වී නිෂ්පාදනයක් අපිට නෑ. අපිට තියෙන්නේ මෙට්‍රික් ටන් 35,000ක වගේ වාර්ෂික වී නිෂ්පාදනය. ඒතර එවැනි රටක මොකද කරන්න ඕන? වීසා සාල් වෙළඳ පොළේ උච්චාවචනය පවත්වාගෙන නම් ආණ්ඩුවේ යම් මෙහෙවීමක් අධිකාරී බලයක් මේක අස්සේ පවත්වා ගත යුතු තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ යන ආර්ථිකයේ මුළුමනින්ම ලිහිල් කරන ප්‍රතිපත්තිය 78 ඉඳන් අනුගමනය කරලාද මේ ආර්ථිකයේ අත්හැරීමේ ප්‍රතිපත්තිවලට අපි අද මුහුණ දෙමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහලාගේ සැලසුම් බවට පත් වී තිබෙන්නේ ආර්ථිකයේ ඉතිරි වී තිබෙන යම් රාජ්‍ය පාලනයන් සතු කොටසක් තියෙනවනම් ඒ මුළුමනින්ම අත්හැරීම තමයි රනිල් වික්‍රමසිංහ පාලනය බවට පත් වී තිබෙන්නේ. ඔබතුමා කලින් පැහැදිලි කළා මේ හොඳම ස්ථානය අපේ මේ සේවක අර්ථසාධක මුදල් තැන්පත් කිරීමට ඔය භාණ්ඩාගාර බැඳුම් කරගෙන. ඉතින් ඔයනි රාජ්‍යයක මේ ඔය බැඳුම් කරවලට සල්ලි දාන එක ආරක්ෂිතද? මා කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ආර්ථික විද්‍යාවේ මූලධර්මයක් තිබෙනවා. කවුරු හරි මුදල් තැන්පත් කරනවා නම් ඒකේ තියෙන අවදානම පිළිබඳව රේටින්ස් අපි දැම්මොත් අඩුම අවදානම තිබෙන්නේ රජයට මුදල් ලබා දීම. ඔක තමයි ආර්ථික විද්‍යාවේ මූලධර්මය. එතකොට ඒවා පොතේ තියෙන මූලධර්ම. පොතේ තියෙනවා රාජ්‍යයකට ණය ලබා දීම තමයි. මොකද දැන් ඔබ දන්නවා විශාල පෞද්ගලික සමාගම් වල තැන්පත් කරලා ඒ තැන්පත් කරුවන් කඩාවැටීමකට භාජනය වුණා. සමහර බැංකුවල මුදල් තැන්පත් කරපුවන්ගේ තැන්පත් කරුවන්ගේ තැන්පත් මුදල් වලට අවදානමක් මතුවී තිබෙනවා. හැබැයි රජයකට මුදල් ලබා දුන්නාම ඒ රජයේ බැඳී සිටින ඕනෑම මොහොතක එම මුදල් ආපසු ලබා දෙයි. ඕනෑම රජයක්. ඒ නිසා අවදානම අඩුම තැන්පත් කිරීම තිබෙන්නේ රජයට. රජයට ණය ලබා දෙන ක්‍රමය තමයි භාණ්ඩාගාර බැඳුම් කරහා භාණ්ඩාගාර පිල්පත්. ඉතින් මම කිව්වේ අර ආර්ථික විද්‍යාවේ තියෙන මූලධර්ම මත භාණ්ඩාගාර බිල්පත් වල සහ භාණ්ඩාගාර බැඳුම් කරවල තැන්පත් කිරීම තමයි ඕනෑම තැන්පත් කරුවගේ අවදානම අඩු. හැබැයි ඔබ කියන පරිදිම දැන් මේ බැඳුම් කර හරහා සිද්ධ වෙන අභ්‍යන්තර තොරතුරු හමාරු අභ්‍යන්තර තොරතුරු ලබා දීම හරහා බැඳුම් කරවල තැන්පත් කිරීමද යම් අවදානකාරී තත්ත්වයකට පත් වී තිබෙනවා. නමුත් ඒ කුමන තත්ත්වයක් හරි තාමත් ඕනෑම පුරවැසියෙන්ගේ ණයක් තැන්පතුවක් දෙනවා නම් ඒ තැන්පතු ලබා දීම හොඳම තැන රජයේ වෙතින්ම තැන්පතු ලබා දීම. ඔබතුමා කිව්වා මේ අපි පැහැදිලිවම මැදිහත් වීමක් කරනවා පාර්ලිමේන්තුවේදී අපිට අවශ්‍ය වෙන කටයුතු වලදී කියලා. නමුත් විගණනකාර ප්‍රතිවරයාගේ වැටුප් වැඩි වෙන කරන මොහොතේ ඒ තිබුණු යෝජනාව උපක්‍රමශීලීව ක්‍රියාල අමාත්‍යවරයෙක් ඉවත් කරගන්නවා. ඔබලාට බැරිුණා ඒක බේරගන්න රට නාස්ති කරන අයගේ වැටුප් වැඩි කරගන්නවා. රටේ මුදල් ඉතුරු කරලා දෙන්න උත්සාහ කරන විගණනකාර ප්‍රතිවරයාගේ වැටුප් විගණකාධිපතිවරයා කිසිදු අමාත්‍යංශයකට ඇතුළත් නැහැ. කිසිදු අමාත්‍යංශික නිලධාරි මහත්මයෙක් නෙවෙයි විගණකාධිපතිවරයා සහ විගණන දෙපාර්තමේන්තුව. ඒතර විගණන කොමිසම දැන් ගත්තොත් විගණන කොමිසම මුළුමනින්ම වග කියන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා විගණන කොමිසමේ නීති රාමුව සකස් කිරීම, ඔවුන්ගේ වැටුප්තල, ඔවුන්ගේ පහසුකම් ලබා දීමේ මුළු වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව. හැබැයි පාර්ලිමේන්තුව සතුවේම වගකීම තිබුණාට ඒ වගකීම ක්‍රියාත්මක කරන ක්‍රමවේදය තමයි ආණ්ඩු පාර්ශ්වය විසින් තමයි යෝජනාවන් ගෙනා යුතු වන්නේ. ඒතර ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන ලද යෝජනාවක් ආණ්ඩුවට ඕනෑම මොහොතක රීතීන් අනුව ඉල්ලාස් කරගැනීමේ අවස්ථාව තිබෙනවා. මොකද ඔවුන් තමයි ඒක ඉදිරිපත් කරන්නේ. උන්ට ඉල්ලාස් කරගැනීමේ අවස්ථාවක් තිබෙනවා. එතකොට කිරියැල්ල සභානායකවරයා උපයෝග කරගත්තේ ආණ්ඩුවට තිබෙන එම අවස්ථාව. මොකද ඉන්න දැන් වර්තමාන විගණකාධිපතිවරයාගේ වැටුප්තල වර්ධනය කිරීම වැඩි කිරීම සඳහා ඉදිරිපත් කරලා තිබෙන ආණ්ඩුව විසින් යෝජනාවක්. ඒ ආණ්ඩුව විසින් මේ යෝජනාව ඉල්ලාස් කරගන්න. එතකොට ඒකට විපක්ෂයට මැදිහත් වෙන්න රීතීන් අනුව අවස්ථාවක් නැහැ. හැබැයි ඊට පසුව රැස්වෙච්ච පක්ෂ නායක රැස්වීමේදී අපි මේ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරා. එතකොට දැන් සභානායකවරයා එකඟ වී තිබෙනවා ඉදිරිපත් වී තිබුණු වැටුප් වර්ධනයන්ට අමතරව තවත් අතිරේක වැටුප් වර්ධකයක් සහිතව වැටුප් ප්‍රමාණයක් සහිතව මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. ඉතින් ගිය පක්ෂ නායක රැස්වීමෙන් තමයි මේ ප්‍රශ්න කරේ. ඒ අවස්ථාවේදී ක්‍රියාල්ල සභානායකවරයා එකඟ වී තිබෙනවා. අපි අපේක්ෂා කරන ඊළඟ පක්ෂ නායක රැස්වීමේදී මේ යෝජනාව දැන් න්‍යාය පත්‍රයට ඇතුළත් කරාද කියලා බලන්න. ඒ නිසා ඒක තමයි අපිට එතන ගන්න තියෙන ක්‍රියාමාර්ගය අනුව තමයි අපි විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩිම පිළිබඳ ක්‍රියාමාර්ගයට අවතීර්ණය. ඔබ පක්ෂ සිංගප්පූරු නිදහස් වෙළඳ කිවිසුමට පූර්ණ විරෝධතාවය තමයි නිතරම පළ කරන්නේ. හැබැයි ජනාධිපතිවරයා ඒ පිළිබඳ කමිටුවක් අර බණ්ඩාරනායක පරිශ්‍රයේ පැවැත්වෙනවා. ඔබතුමාලා ආවද ඒ පැත්තේ?
ඉතින් පළමු කොටම තමයි මේ සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනකොට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙනවායයි කියලා ප්‍රකාශයක් තිබෙනවා. එතකොට ඒක තමයි අමාත්‍යවරයා දිගින් දිගටම කියන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව තමයි ඒක අත්සන් කරේ කියලා. එතකොට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපතිවරයා. එතකොට ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්න ලද කැබිනට් මණ්ඩලයක සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීම සඳහා අවසර ලබා දී නැවත එතුමා විසින් පත් කරන කොමිසමකටම අපි කියලා සාක්ෂි දෙන්න. අපි විකටම්කාරී විහිළුකාරී ක්‍රියාදාමයට නම් අපි යහුල් වෙන්නේ නැහැ. ඒක ජනාධිපතිතුමා කොමිසම කැබිනට් මණ්ඩලය බේර ගන්න ඕන කාරණයක්. සිංගප්පූරු ගිවිසුමේ තිබෙන විනාශකාරී ප්‍රතිපත්තීන් පරාජයට පත් කිරීම සඳහා අපිට තියෙන්නේ ආණ්ඩුවෙන් එළියේ ක්‍රියාමාර්ගයක්. ජනාධිපතිවරයා සමග ක්‍රියාමාර්ගයක් නෙවෙයි. ඔය ජනාධිපතිවරයා මුළුසුන දරන කැබිනට් මණ්ඩලය තමයි මේ ගිවිසුම පිළිබඳව අනුමැතිය ලබා දීලා තිබෙන්නේ. ඒ නිසා අපේ ක්‍රියාමාර්ග බවට පත් වී තිබෙන්නේ. ඉතින් එළියේ පරාජයට පත් කිරීම සඳහා ක්‍රියාමාර්ග වල තමයි අපි අවතීර්ණ වෙලා තිබෙන්නේ. පැහැදිලිවම ඒ ප්‍රකාශ වුණානේ කැබිනට් හරහා ඒ නියම ක්‍රමයකට ඒක සහතික වුණේ නැහැ කියලා මේ ඒක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ කරට. එහෙනම් මේ රටේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී හැටියට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතු තිබෙනවා. මෙය මොකද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කියා සිටිනවා මෙය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක්කොට තමයි ඔහු අත්සන් කරේ කියලා. අපිටත් තියෙන එක දිගිඩියාව. ඒක හරි. හැබැයි අපි බාහිරව හොයන අය. හැබැයි දැන් ජනාධිපතිවරයා කමිෂන් දානවා වෙනුවට පළමුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතු තිබෙනවා. මෙම ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ තිබුණේ නැවත සංශෝධනයට ලක්කොට නැවත ඉදිරිපත් කිරීමකින් අනතුරු අනුමත කර ගැනීම සඳහා තමයි කියන එක ජනාධිපතිවරයා මේ රටට කියන්නේ. ඇත්තට මේ ගිවිසුම පිළිබඳව උට වමනාවක් තිබෙනවා. එසේ නැතුව අර කොලේ හංගලා වෙන වෙනම කරන එකට අපි කැමති නැහැ. දැන් අපිට තියෙන පාර්ලිමේන්තුවේ මේ අදාළ අමාත්‍යවරයාගේ ප්‍රකාශ අපි සතුටු තිබෙන නිල ප්‍රකාශය තිබෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පිළිබඳ නිල ප්‍රකාශය තමයි අපි සතුටු තිබෙන්නේ. ඔබ කියන දේ ගැන එකඟ වෙන්නත් පුළුවන්. මොකද ගිවිසුම අත්සන් කරන වෙලාවේ පසුපසින් සිටිය ලංකාවේ ප්‍රධානීයෝ දෙදෙනා. දැන් අවසානයේ මම අහන්නේ දැන් ඔය කමිටුවෙන් කරන්න පුළුවන්ද මොනවා හරි ඔබට ඇහුවට ඔය ප්‍රශ්න. ඇත්තටම ගිවිසුම අත්සන් කරලා අවසන් ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ මැයි මාසයේ පළවෙනිදා සිට පස්වෙනි මාසයේ පළවෙනිදා සිට දැන් ගිවිසුම ක්‍රියාත්මක වෙමිනුත් තියෙනවා. ඉතින් අපව අපි නීති උපදෙස් ලබා ගත යුතු තිබෙනවා. නැවත සංශෝධනයක් කළ හැකිද? මදක සමහර අය කියනවා අවුරුද්දක ඇතුළත මේක සංශෝධනය කළ හැකි කියලා. නමුත් අපි මේ පිළිබඳ දැන් නමුත් අපි කියන්නේ මේ විනාශකාරී ගිවිසුමින් අපේ රටේ කර්මාන්ත සහ සේවාවන්ට සිදුවිය හැකි විනාශය අතිශය බරපතලයි. ඒ ක්ෂේත්‍රات එක කිසිදු සාකච්ඡාවට භාජනය කරලා නැහැ. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හෝ මලික් සමරවික්‍රමගේ පොල්වත්තක් හරි කුඹුරක් හරි බදු දීම් පිළිබඳ ප්‍රශ්නයක් නෙක ඔවුන්ගේ ප්‍රශ්නයක්. ඔවුන් බදු දෙන්නේ මොන ප්‍රමාණයකටද කොච්චර කාලයකටද ඒ බදු ඔප්පුවේ තියෙන්නේ මොනවද ඒක ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක්. හැබැයි මේ බදු දීලා තිබෙන්නේ රටේ ආර්ථිකය සහ රටේ කර්මාන්ත. රටේ නිෂ්පාදනය සහ රටේ සේවාවන් බදු දීම සඳහා කිසිදු අයිතියක් රනිල් වික්‍රමසිංහට හෝ මලික් සමරවික්‍රමට නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහත් මලික් සමරවික්‍රමත් මේ සිදු කොට තිබෙන්නේ ඔවුන්ගේ පොල්වත්තක බදු ඔප්පුවක් ලියනවා වගේ අපේ රටේ ආර්ථිකයේ බදු ඔප්පුවක් සිංගප්පූරුවට ලියලා දීලා තියෙනවා. ඒ නිසා කිසිදු අයිතියක් රනිල්ට හෝ මලික්ට මේ රටේ ජනතාව ලබා දීලා නැහැ. එවැනි බදු ඔප්පුවක් ලියන්න රට වෙන්නේ. ඒ වගේම ඔබතුමාලා දිගින් දිගටම චෝදනා ගා බැසිල් රාජපක්ෂ ඔහු තමයි මේ දැන් අලුතෙන් පොදු පෙරමුණ සහ මේ අරගල සියලුම දේවල් මෙහෙවන්නේ කියලා. හැබැයි ඔබ කියන්නේ මේ ඇමරිකාවට ගිහිල්ලා ඌ එන්නෙත් නැහැ දැන්. මේ නිශ්චිත මොහොතේදී. එහෙනම් මේක මෙහෙවනවා ඇත්ත. නෑ මම නම් හිතන්නේ අපි ඒ තරම් ගණන් ගන්න ඕනේ නෑ. ඒගොල්ලෝ මේ හැවිල්ලා පොඩි කාලයක් ඉන්නවා. ඊට පස්සේ නිවාඩුවට තමන්ගේ ගෙදර යනවා. ඉතින් ඒක සාමාන්‍ය ඥාති සබත්තාවය. ඉතින් ඕනෑම කෙනෙක් තමන්ගේ මහ ගෙදර යනවා. ඉතින් එතුමාගේ මහ ගෙදර තියෙන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ. එතුමාගේ වගේම ගෝඨාභය රාජපක්ෂගේ මහ ගෙදර ඇමරිකන් එක්සත් ජනපදයේ. ඔබත් ඕනතරම් මේ හැමතැනම ගිහිල්ලා වාර්තා කරලා නේද? ආයෙ ගෙදර යනවනේ හවසට. අන්න ඒ වගේ තමයි ඒගොල්ලෝ මාසයක් විතර මෙහෙම මොනවා හරි දේශපාලනය කරනවා. ආයෙ ගෙදර ගිහිල්ලා ඥාතීන් බල්ලා ගෙදර බල්ලා මිදුල අතුපතු ගාලා ගේ බල්ලා ඔක්කොම කරලා එනවා. ඉතින් ඔය සංක්‍රමණික පුරවැසියන්ගේ දේශපාලනයේ ස්වභාවය ඕක. ඒ නිසා ගෝඨාභයලා බැසිල් රාජපක්ෂලා කියන්නේ සංක්‍රමණික පුරවැසියන්ගේ දේශපාලනය. ඉතින් සංක්‍රමණික පුරවැසියන්ගේ දේශපාලනය තමයි යලි තමන්ගේ වාස භූමි කරා ගමන් කරන එක. ඒ තරම් අපි එක ගණන් ගත්තොත් ආයෙ ඇවිල්ලා මෙහි දේශපාලනය කරන්නේ. ඒක ඔවුන් දිත්ව පුරවැසියන් නෙමෙයි. ඒගොල්ලෝ දිත්ව පුරවැසි භාවය ලැබුවට ඔවුන්ගේ ප්‍රධානම පාස්පෝර්ට් සානිත් සියල්ල තිබෙන්නේ ඇමරිකාවේ. මා දැක්ක බැසිල් රාජපක්ෂ මහත්මයා යම් සම්මුඛ සාකච්ඡාවකදී කියනවා කිසිසේත්ම සූදානම් නැහැ කියලා ඇමරිකන් එක්සත් ජනපදයේ තමන්ට ලබා දී දෙන පුරවැසි භාවය අත්හරින්න. ඒ තරමට ඔහු වඩාත් ලෙන්ගතු සහ වඩාත් ආදරය දක්වන තමන්ගේ මාතෘභූමිය ඇමරිකන් එක්සත් ජනපදයේ ලෙස. ඒ කියන්නේ ඔවුන්ගේ මහ ගෙදර මැදමුණ නෙමෙයි. මැදගුණ නෙවෙයි. ඔහු පහුගිය දාවෙත් නේ මම පහුගිය සෙනසුරාදා දාවෙත් නේ මම දන්නේ නේද.
සොහිරගේ මල ගෙදර.